නමෝ බුද්ධාය සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාදය දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම නමස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසෙත් අවිප්පටිසාරී උතුම් සදහම් දේශනා මාලාවේදී විශේෂයෙන්ම මේ දේශනා මාලාව අරමුණු කරගත්තේ බොහෝ අය තම තමන්ගේ ජීවිතවල විවිධ හේතු නිසා පසුතැවෙනවා. ඉතින් මේ පසුතැවීමට හේතුව කුමක්ද කියන කාරණේ පැහැදිලි කිරීම පිණිසත් පසුතැවීම නැති ජීවිතයක් උපදවගන්නේ කොහොමද කියන ආකාරය පිළිබඳ විවිධ බුද්ධ දේශනා ඇසුරු කරගෙන ඔබට දහම් කරුණු සිහිපත් කළ දෙන්නයි අපි මේ අවස්ථාව අරගෙන තියෙන්නේ. පින්වත්නි, අපට ලැබුණු මේ දුර්ලභ මනුස්ස ජීවිතේ අපි අඩු ගානේ මේ ජීවිතේ පුරුදු වෙන්න ඕන. මේ බුද්ධ ශාසනයේ ලැබුණු මේ පිළිසරණ විවිධ හේතු නිසා අපි අහිමි කරගන්නවා. ඉතින් මේ අහිමි වෙන පිළිසරණ මේ ජීවිතෙත් සසර පුරාවටත් අහිමි නොවෙන්න නම් ඒ අහිමි වෙන්න හේතු වෙන දේවල් අපි මේ ජීවිතේ පුළුවන් තරම් තේරුම් අරගෙන දැනගෙන ඒ දේවල් වලින් අත්මිදුණු ජීවිතයක් උපදව ගන්න විශාල මහන්සියක් ගන්න ඕන. ඒතර කල්යාණ මිත්‍ර ආශ්‍රයයට නැඹුරු වීම මොන සද්ධර්ම ශ්‍රවණයේ විසින් ඔබට කරලා දෙනවා. එතකොට මේ ධර්ම දානි දෙන පිරිස අන්නේ උදාර පින්කම මේ කරගන්නේ. ලෝකයට කල්යාණ මිත්‍ර ඇසුර සම්පත්තිය ලබා දෙනවා. ඒතර කල්යාණ මිත්‍ර ඇසුර සම්පත්තිය ලබා දෙන්න සසරදී මොකද වෙන්නේ? ඒ උදාර කල්යාණ මිත්‍ර සම්පත්තියේ හිමිකරුවෙක් කරවන උදාර පින ඔබ රැස් කරමින් ඉන්නේ. එහෙනම් ඔබට සසරදී ඒ උදාර කල්යාණ මිත්‍ර සම්පත්තියේ මුණ ගැස්සෙනවා. ඒ වගේම තමයි ඔබ මේ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේ කල්ප ගණනකටත් මේ ලෝකේ අසන්න නොලැබෙන දෙව් මිනිස් ලෝකයා සසර දුකින් ඈතර කරවන මනාකොට දුක්ෂය කරවන උතුම් සදහම් නිදානය පිරිසිදුවම ලෝකෙට දෙනකොට ඔබටත් එහි සසරේ සදහම් නිදානයේ හිමිකරුවෙක් කරවනවා. සමහර විට සීලයට උනන්දු කරවනවා. යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න අනුග්‍රහ කරවනවා. විතර සසරේ තමන්ට යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න අනුග්‍රහ සැලසෙනවා. සීල සම්පත්තිය උදාර සීල සම්පත්තිය පිහිටන්න තමන්ට උපකාර සැලසෙනවා. ඒ නිසා මේ ධර්ම දානයේ පින්වත්නි ආනිසංස ඔබට කියා හිටියොත් ඒ කෙලවරක් කරලා අවසන් කරන්න බැරි මට්ටම. ඒකයි බුදුරජාණන් දේශනා කළේ සියලු දාන අතර දෙන දේවල් අතර අනුග්‍රහයන් අතර සත්කාරයන් අතර ඉහළින්ම තියෙන දානි තමයි ධර්ම දානය. ධර්මයෙන් කරන සත්කාරය, ධර්මයෙන් කරන අනුග්‍රහය ආනිසංස ප්‍රමාණ කරන්න බෑ. ආනිසංස ප්‍රමාණ කරන්න බැරි දෙයක් ලෝකෙට දෙනකොට
තමන් හිමිකරුවෙක් කරවනවා. ඒ නිසා මේ නිරන්තරයෙන් ධර්ම දාන දෙන පිරිස ඒ උදාාර පින ගැන හිතා සතුටු වෙන්න. සතුටු වෙමින් අද දවසෙත් ඔබට මේ උදාාර ලාභේ, කල්යාණ මිත්‍ර ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, සීල සම්පත්තිය ලබාගත්තු කෙනාට පවා ඊළඟට ජීවිතයේ අභියෝගයට පත්වෙන කාරණාවක් තමයි අර අතීත දේවල් වලින් සමා ගොඩාක් අය කියන කාරණාවක්. මට මෙහිම අතීත මේ වගේ වැරදි වුණා. දැන් නිදහස් වෙන්න හැදුවට මගේ හිතට ඒකින් හිත නිදහස් කරගන්න බෑ මට මේක. සමහර තරුණ දරුවෝ පැවිදි වෙන්න වෙලෙ ගිහි ගෙදර යනවා. වෙච්ච පොඩි දේවල් වලට හිත හදාගන්න බෑ. අන්නේ එහෙනම් අඩුපාඩු ඔබ තියාගෙන සසරට වැටුණොත් අන්නේ අඩුපාඩු තියාගෙන අපි සසරට වැටුණොත් මොකද වෙන්නේ පින්වත්නි? එන සසරෙදිත් මේ උදාාර ලාභය අහිමි කරගන්න. එහෙනම් මේ ජීවිතය ඔබ අන්නේ සසරදිත් මේ උදාාර ලාභය අහිමි වෙලා යන්න හේතු වෙන දේවල් හොඳට දැනගන්න ඕන. ඒතර අද දවසෙත් ඔබට මේ විපිලිසර වෙන කෙනෙකුට විපිලිසර බවින් නිදහස් වෙන, පසුතැවි ඉන්න කෙනෙකුට ඒකට විසඳුමක්, පාපී දේවල් සිද්ධ වුණා නම් ඒ පාපී දේවල් ඉක්මවා යන ක්‍රමයක් විස්තර කරන සුන්දර දහම් කරුණක් තමයි ඔබට සිහිපත් කරන්නේ. ඒ දවස්වල පින්වත්නි අපගේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටි නාලන්දාවේ පාවාරික අඹවනේ. එදා නිගණ්ඨ ශ්‍රාවකෝ අසිබන්ධක, ඒ කියන්නේ කඩු බඳින කෙනෙක්, ගාමිණී බුදුරජාණන් වහන්සේ යම් තැනක වැඩ සිටියද එතෙන්ට පැමිණුණා. එකත් පසක වාඩි වුණ මේ අසිබන්ධක පුත්ත ගාමිණීගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා, ගාමිණී මේ නිගණ්ඨනාථ පුත්ත ශ්‍රාවකයන්ට දහම් දෙසන්නේ කොහොමද? නිගණ්ඨනාථ පුත්ත ශ්‍රාවකයන්ට දහම් දෙසන්නේ කොහොමද? කියනවා ස්වාමීන් නිගණ්ඨනාථ පුත්ත ශ්‍රාවකයන්ට දහම් දෙසන්නේ මේ විදියට. යෝකෝචි පානාතිපාති පාන මතිපාතේහි සබ්බසෝසෝ අපායිකෝ නීරයිකෝ. යම් කෙනෙක් සතුන් මරණව නම් ඒ සියලු දෙනාම අපායට යනවා, නිරේට යනවා. යම් කිසි කෙනෙක් සොරකම් කරනවා නම්, යම් කිසි කෙනෙක් වැරදිකාම සේවනයේ හැසිරෙනවා නම්, යම් කිසි කෙනෙක් බොරු කියනවා නම් ඒ සියලු දෙනා අපායට යනවා, නිරේට යනවා. යම් බහුලන් විහෙරති. යම් දෙයක් බහුල වශයෙන් කරනවද තේන නීයතියේදී ඒ අනුව බහුල වශයෙන් කරන දේ අනුව මොකද වෙන්නේ? ඒකත් එක්ක උ නිරේට යනවා කියලා. ඔය විදිහට තමයි කෝ නිගණ්ඨනාථ පුත්ත ධර්මයේ දේශනා කරන්නේ. දැන් එතකොට බලන්න මේක අහනකොට කෙනෙකුට නිකන් හිතෙන්නේ නැහැ වැරදි මතයක් කියලා. අන්න ඒකට හේතුව ඇයි? මොකද මේ ධර්මයේ පිළිබඳ හරිය නිර්වුල් අවබෝධයක් නැතිකම නිසා පින්වත්. කර්මයේ පිළිබඳ පොඩ්ඩක් අහලා ඒකයි බුදුරජාණන් දේශනා කළේ පින්වත්, කර්ම විශ්ය අචින්තිය හිතන්න යන්න එපා කියලා. නොසිතිය යුතු කරුණු ගැන කියලා දීලා දෙන එකක් තමයි මේ කර්ම විශ්ය. කර්ම විශ්ය ගැන නොසිතිය මේ අපි තමන්ට ඕන විදියට හිතුමනාපි මේවට කියන්න ගියොත් පින්වත්නි, වැරදි අදහස් තුල, වැරදි දෘෂ්ටි තුල තමනුත් හිර වෙලා ලෝකෙටත් වැරදි දෘෂ්ටි තුල සමාදම් කරනවා. මොන බලන්න මේ කාටවත් මේක වැරද්දක් නොපෙනුනාට තමයි මේ සූත්‍ර හොඳට අහපු කට්ටියට මතක් වෙනවද වැරද්ද? නමුත් සර්වඥ රහත් සම්බුදුරජාණන් වහන්සේ මේ ගාමිණීටවත් මේ ගිහි ශ්‍රාවක ශ්‍රාවිකා බොහෝ පිරිසක් සරණ ගිහින් හිටපු නිගණ්ඨනාථ පුත්තටවත් නොතේරුණු සර්වඥයි කියලා ලෝකෙට ප්‍රතිඥා දීගෙන හිටපු නිගණ්ඨනාථ පුත්තටවත් මේ වෙනකම් ඒ යුගයේ හිටපු කිසිම ආගමික නායකයෙකුටවත් යම් විවිධ මත පල්ල කරන කිසිම නායකයෙකුට ඉස්මතු කරන්න බැරි සුන්දර කාරණාවක් ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කරනවා. හරිම අසිරිමත්. ගාමිණී බහුල වශයෙන් යමක් කරනවා නම් ඒ අනුව ඉන්නවා නම් ඒ දෙයින් අපාගත වෙනවා යන කරුණ ඔය විදිය නම්
බහුල වශයෙන් කරනවද යම් දෙයක් ඒකට අනුව අපාගත වෙනවා කර නිගණ්ඨනාථ පුත්‍රයා මතයක් ප්‍රකාශ කරනවා නම් නිගණ්ඨනාථ පුත්‍රගේ වචනෙට අනුව කිසි කෙනෙක් අපාය යන්නේ නැහැ කිව්වා. කිසි කෙනෙක් නිරේ යන්නේ නැහැ. ගාමිණී මේකට මොකද්ද හිතෙන්නේ? යම් පුරුෂයෙක් සතුන් මරනවා නම් දවල් කාලේ හරි රාත්‍රී කාලේ හරි නොකල්ලී හරි ඒ තැනැත්තා යම් කාලයක් තුළ සතුන් මරනවා නම් අපි තුන් දවස ගත්තා කියලා. දවසේ මේ සතුන් මරනවා නම් ඒ දවස තුල ගත්තොත් එහෙම සතුන් මරණ කාලයද වැඩි සතුන් නොමර ඉන්න කාලයද වැඩි කියලා ඇහුවා. ස්වාමිනිය යම් පුරුෂයෙක් ඉතින් සත්තු මරනවා නම් රැයක වේවා දවාලක වේවා කල්නු කල් සලකදී සත්තු මරනවා නම් යම් කාලයක සත්තු මරනවා ඒ කාලේ ස්වල්පයයි. සතුන් නොමර ඉන්න කාලේ තමයි වැඩි. සතුන් නොමර ඉන්න කාලේ තමයි වැඩි. ඉතින් ගාමිණී දැන් නිගණ්ඨනාථ පුත්තගේ මතේ බලනකොට එන මේ සතුන් නොමරන මිනිහනේ තුන් නිරේ ගිහින් තියෙන්නේ. ඒක කාරණේ දැන් ඔය කාරණේ දැන් බලන්න සමහර විට එතකොට යම් දෙයක් බහුල වශයෙන් කරනවා නම් ඊට අනුව නිරේ යනවා කිව්වොත් එහෙම ඇත්තටම ගත්තොත් එහෙම මිනිස්සු වැඩිපුර ගත්තොත් එහෙම දවස ගත්තොත් එහෙම වැඩිපුර සත්තු මර නෙවෙයිනේ සත්තු නොමර ඉන්නේ. වැඩිපුර බොරු කිය නෙමෙයි ඉන්නේ. වැඩිපුර දවස ගත්තොත් එහෙම වැඩි කාමසේ නේද වෙන්නේ මේ ඉන්නේ අතහැරලා ඉන්නේ. දැන් නිගණ්ඨනාථ මොකද කිව්වේ? බහුල වශයෙන් කරනවා නම් ඒකට අනුව නිරේ යනවා. එහෙනම් බලනකොට මේ ලෝක නිරේ යන කෙනෙක් නෑ. ඇයි? බහුල වශයෙන් කරන්නේ මොකද්ද? නොමර ඉන්න එක. බහුල වශයෙන් කරන්නේ මොකද්ද? හොරකම් නොකර ඉන්න එක. බහුල වශයෙන් කරන්නේ මොකද්ද? වැඩි කාමසේනෙන් වැළකීලා ඉන්න එක. බහුල වශයෙන් කරන්නේ මොකද්ද? බොරු කීමෙන් වැළකීලා ඉන්න එක. වැළකීලා ඉන්න එක. ඒතර බලන්න එහෙනම් අර වැළකීලා යම් බලන්න ඒක නෙමෙයි තථාගතයන් වහන්සේගේ ඇසනම් ආශ්චර්යයි. ඊළඟ මේ සතුම් මැරීමෙන් වැළකීලා යම් කාලයක් ගත කළාද? ඒ කාලේ වැඩි වුණාට ඒ වැඩි වෙලා ඉන්න නිකන් කිසි කාරණාවක් නැතුව කිසි වැදගම්මකට නැතුව ඒ ගත කරන ඒ කාලෙට වඩා අර සතුන් මරණ මොහොතින් රැස් වෙන පව බලවත් නම් මොකද වෙන්නේ? අන්න ඒ කාරණේ ඉස්මතු කරගන්න නිගණ්ඨනාථ පුත්‍ර තේරෙන්නේ නැහැ. ඒ නිසා නිගණ්ඨනාථ පුත්‍ර හේ ආවට ගියාට ඒකයි පින්වත්නි මේ කර්ම විශය ගැන ආවට ගියාට හිත හිතා ඉඳලා තමන්ගේ හිතත් වනසගෙන ලෝකයා වැරදි දෘෂ්ටි තුල සමාදම් කරවන්න හොඳ නැහැ. දැන් අද ගත්තොත් එහෙම මේ වගේ කොච්චර දේවල් තියෙනවද ලංකාවේ? ඒ වගේ කොච්චර දේවල් තියෙනවද? විවිධ වැරදි අදහස් තුල බුදුම විදිහට ලෝකයා සමාදම් කරනවා. අන්න ඒකේ බුදු බණ පදම ඔබ අහලා ඔබේ හිතේ මේ නිර්වුල් දහම නිරෝල් කරගෙන මැරෙන කෙනෙක් වෙන්න පින්වත්නි. නැත්තම් විශාල අලාභයක්. හරියට නිරෝල් කරගන්න. එතකොට කියනවා ඉතින් වැඩිපුර කාලයක් සතුම් නොමර ඉන්නවනම් ඉතින් ගාමිණී එතකොට මේ ඔහොම නම් කියන්නේ යමක් බහුල වශයෙන් කරමින් වාසය කරනකොට ඒ දේයින් අපායට පමුණුනා යන නිගණ්ඨනාථ පුත්තගේ වචනේ තානුව කවුරුත් අපාය යන්නේ නැහැ. කවුරුත් නිරේ යන්නේ නැහැ. එහෙනම් දවස ගත්තොත් එහෙනම් වැඩිපුර හොරකම් නොකර ඉන්නේ. එහෙනම් කවුරුත් නිරේ යන්නේ නැහැ. වැඩිපුර කාලයක් ඉන්නේ බොරු නොකිය. එහෙනම් නිරේ යන්නේ කවුරුත් බලද්දි. ගාමිණී තක්කමුකු ගැහුණා. ඇත්ත නේද? මේ නිගණ්ඨය අපි රැවට්ටුවනවද කියලා. දැක්කනේ හොඳට ධර්මයේ නිරවුල් හොඳට අසාසා යෝනිසෝ මනසිකාරය යෙදෙනව නම් වැරදි දෘෂ්ටි අතහැරවන්න පුළුවන් මේ හිතෙන්. මේ හිතුන් අසත්පුරුෂයා බැහැර කරවන්න පුළුවන්. මොකද මේ වැළඳගත්තු දේ බැහැර වෙනවා කියන අතහැර ගන්නවා කියන අමාරුම කාරණේ පින්වත්නි. ඒකට හේතුව ඇයි? හොඳ අවධානයෙන් පිරිසිදු බණ පද අහන්නේ. විමස අහන්නේ නැහැ. ඒව නැවත තේරුම් කරමින් අහන්නේ නැහැ. ඒ සාපේ හිමිකරුවෙක් වෙන්න එපා ඔබ. ඒ සාපේ හිමිකරුවෙක් වෙන්න එපා. ඒතර බණ්ඩේ උන්න එක දෙයක් වැරදි දෙයක්
විස්මතු කළ දුන්න බුදුරජාණන් වහන්සේ. මොකද්ද කිව්වේ? සතුන් මරණකින් නිරේ යන්නේ නැහැ කියපු කාරණේ නෙමෙයි මේ කිව්වේ. කොහොමද කිව්වේ? දැන් නිගණ්ඨනාථ පුතු මතයක් පළ කළා බහුල වශයෙන් කරනවා නම් ඒකට අනුව නිරේ යනවා. එතකොට හොඳට විමසපු කෙනෙකුට දැන් තේරෙනවා එහෙනම් බහුල වශයෙන් කරන දෙයට අනුව නිරේ යනවා කියලා වචනයක් කිව්වොත් එහෙනම් බලනකොට මේ ලෝකේ නිරේ යන කෙනෙක් නැහැ. නිරේ යන කෙනෙක් නැහැ. ඇයි බහුල වශයෙන් කළ දෙන්නේ මොකද්ද? නොකර ඉන්න එක. බලන්න ඒකට බහුල වශයෙන් අපි නොකර හිටියත් එහෙනම් සුළු මොහොතක් පාපය කළත් ඒ පාපය අරි සියලු දේවල් වහගෙන නිරේට ගෙනියනවා කියන කාරණේ බුදු කෙනෙක් විතරයි දකින්නේ. බුදු කෙනෙක් විතරයි දකින්නේ. සතුන් මරණ කෙනා ඒකාන්තයෙන් නිරේ යනවා කියලා භාග්‍යතුන් දේශනා කරන්නේත් නැහැ. ඇයි සතුන් මරපු කෙනෙක් කවදා හරි දවසක ආයතින් සංවරයට ඇවිල්ලා සීල් රැකලා ශ්‍රද්ධාව දියුණු කරගත්තොත් ඊට වඩා මහා බලවත් පුණ්‍ය ශක්තියක් උපදවගත්තොත් සමහර විට හරි අසරිමත් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියන්නේ භාග්‍යතුන් වහන්සේ මේක තමයි පරම සත්‍ය පින්වත්නි. පරම සත්‍ය මේක තමයි. ඉතින් බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා ගාමිනී ඇතැම් ශාස්ත්‍රූවරයෙක් මේ වගේ දෙයක් කියන කෙනෙක් නම් මේ වගේ දෘෂ්ටියක් දරන කෙනෙක් නම් ඒ කියන්නේ කොහොමද? යම් කෙනෙක් සතුන් මරනවා නම් ඒ සියල්ලෝම අපාය උපදිනවා, නිරේ උපදිනවා. හොරකම් කරන සියලු දෙනා අපාය උපදිනවා, නිරේ උපදිනවා. වැරදි කාම සේවනයේ හැසිරෙන සියලු දෙනා නිරේ උපදිනවා කියනවනම් යම් කෙනෙක් බොරු කියනවනම් බොරු කියන සියලු දෙනා අපාය නිරේ උපදිනවා කියලා කියනවනම් ගාමිනී ඉතින් ශ්‍රාවකෙක් ඒ වගේ මතයක් ප්‍රකාශ කරන ශාස්ත්‍රූවරයෙක් ගැන අතිශයින් පැහැදුනොත් කියන වැරදි මතයක් කියන එයාට ඒ කාලේ මෙහෙම පාවිච්චි කරන දැන් ගොඩාක් අය වගේ අදහස් පළ කරන හිටියන ඒකට ලෝකයේ පොදුවේ පාවිච්චි කරපු වචනයක් තමයි ශාස්ත්‍රූවරයා කියලා. අදටත් ඉන්න ඔය වගේ විවිධ මත පළ කරන අය. පළ කරන්න පුළුවන් පින්වත්. නමුත් මේ පළ කරන දේ සත්‍යත් අසත්‍යයක්ද කියලා තේරුම් ගන්න එක ඔබට දාලා කාරණාවක්. ඔබට දාලා කාරණාවක්. ඊළඟ දේශනා කරන ගාමිනී ඉතින් ශ්‍රාවකයෙක්ගේ ශාස්ත්‍රූවරයෙක් කෙරෙහි අතිශයින් පැහැදුනොත් ඔහුට මෙහෙම හිතෙන්න පුළුවන් කියනවා. කොහොමද? මගේ ශාස්ත්‍රූවරය මේ වගේ දෙයක් කියනවා. මේ වගේ දෘෂ්ටියක්, මේ වගේ මතයක් ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ යම් කෙනෙක් සතුන් මරනවා නම් සියල්ලෝම අපාය උපදිනවා, නිරේ උපදිනවා. ඉතින් මා විසින් සතුන් මරලා තියෙනවා. එහෙමනම් මමත් අපාය උපදීවි, නිරේ උපදීවි කියලා දෘෂ්ටියක් ඇති කරගන්නවා. දැන් මොකද වෙන්නේ? ඒ අහපු කෙනත් ගෝලයක් සතුන් මරලා තියෙනවා. එයා කල්පනා කරන අපච්චි මගේ ශාස්ත්‍රඥ වහන්සේ කියනවා සතු මරණ ඔක්කොම නිරේ යනවා කියලා. තව කෙනෙක් හිතන මොකද්ද? අම්මෝ මගේ ශාස්ත්‍රඥ වහන්සේ කියලා තියෙනවා හොරකම් කරන සියලු දෙනා නිරේ යනවා. බොරු කියන සියලු දෙනා නිරේ යනවා. වැරදි කාමසේනේ හැසිරෙච්ච සියලු දෙනා නිරේ යනවා. අනේ මාත් ඒ වගේ දේවල් කළා තියෙනවා. අයියෝ මං එහෙනම් නිරේ ආවේ. පින්වත් ගාමිනිය හුවේ වචනේ අත්හැරියේ නැත්තම් මොකද්ද? අයියෝ මං නිරේ ආවේ. මගේ අතින් මං සත්තු මරලා තිනවා මම නිරේ ආවේ කියලා. ඒ වචනේ අත්හැරියේ නැත්තම්. ඒකට කියනවා ඒ සිත අත්හැරියේ නැත්තම්. ඒ දෘෂ්ටිය බැහැර කළේ නැත්තම් මොකද්ද? මං සත්තු මරලා තිනවා මගේ අතින් මේ විදිහේ පව්කම් සිද්ධ වෙලා තිනවා අයියෝ මං නිරේ ආවේ. අයියෝ මං තිරිසන් ලෝකේ ආවේ. ඒ දෘෂ්ටිය අත්හැරියේ නැත්තම් ඔසවාගෙන ලද බරක් බිම තියන්නේ යම්සේද අනිරේ උපදිනවා කියනවා ඒ නිසා. එන කුමක් නිසාද නිරේ යන්නේ? ඒ අතීතයේ වෙච්ච පව්කම නිසා නෙමෙයි නිවිරේ යන්නේ. පසුතැවීම නිසා. ඔන්න පසුතැවීමේ භයානකකම. පසුතැවීමේ භයානකකම. ඒ නිසා පින්වත් සම්මන්ගේ අතින් වැරදක් වුණා නම් බුද්ධ ශාසනයට ඇවිල්ලා නිවැරදි වෙන්න. එච්චරයි. පසුතැවෙන්න දෙන්න එපා. පසුතැවීම කියන්නේ හිතේ ඇති වෙන්න පුළුවන්. ඒක හිතක ස්වභාවයක්.
ඒක හිතක ස්වභාවයක්. හිතේ ස්වභාවයක් විතර හඳුනා ගන්න. මේ ප්‍රියමනාප දේවල් හඳුනගෙන කාලයක් ඉන්නකොට ඒ දේවල් නැති වෙනකොට හිතේ ශෝකය ඇති වෙන එක ස්වභාවයක්. මේ ස්වභාවය හටගන්න හේතුවක් තියෙනවා. ඒ හේතුව තියෙනකන් ඒ ස්වභාවය හටගන්නවා. ඒ වගේ පහුතැවීම හටගන්න හේතු වෙන ස්වභාවයක් තියෙනවා. ඒ ස්වභාවයේ තියෙනකන් පහුතැවීම කියන එක ඇති වෙනවා. ඒ පහුතැවෙන්න හේතු වෙන කාරණේ තමන්ගේ ජීවිතේ නැති කළත් සමහර පහුතැවීම කියන එක ඉන්න පුළුවන්. හැබැයි ඒක නැති කරන්න ඕන කොමකින්ද? යෝනිසෝ මනසිකාරයෙන්. ඊළඟ දේශනා කරන මගේ ශාස්ත්‍රවරයා මේ වගේ දෙයක් කියන කෙනෙක්. මේ වගේ දෘෂ්ටියක් දරන කෙනෙක්. ඒ කියන්නේ කොහොමද? තව කෙනෙක් හිතනවා කියන මොකද්ද? සොරකම් කරන සියලු දෙනා නිරේ යනවා කියලා මගේ ශාස්ත්‍රවරයා කියනවා. අයියෝ මම සොරකම් කරලා තියෙනවා. මම සොරකම් කරලා තියෙනවා. අනේ එහෙනම් මම කොහෙද යන්නේ? මම නිරේ යාවි. මං තිරිසන් ලෝකේ යාවි. මං අපාය උපදීවි කියලා ඔන්න එයා දෘෂ්ටියක් ඇති කරගන්නවා කියන ගාමිණී. ඔහු ඒ වචනේ අත්හැරියේ නැත්තම් කොහොමද? මම සොරකම් කරලා තියෙනවා. අයියෝ ඒ නිසා මං නිරේ යාවේ. මං තිරිසන් ලෝකේ යාවේ. මං අසවල් වැරද්ද කළා තියෙනවා. අයියෝ මං නිරේ යාවේ. තිරිසන් ලෝකේ යාවේ. අන්න පහුතැවීම. එහෙනම් වැරදි දේත් එක්ක ජීවත් වෙනකොට පහුතැවීම කියන එක ඒ පිටිපස්සේම තියෙන කාරණාවක්. හොඳට මතක තියාගන්න එහෙනම්. ඉතින් පසුතැවීම කියන තමන්ගේ ජීවිතේ වැරදි වැඩක් කරද්දි මේ හිතන්න පහුතැවීම කොයි මොහොතද මන්ට එයිද දන්නේ නැහැ. පහුතැවීම ඇවිල්ලා මේ වගේ හිත ගලව ගන්න බැරි දෘෂ්ටියක කෙසේ තමන් හිර වෙයිද දන්නේ නැහැ. පෙර පිනක් තියෙන තිබුණොත් මොන සමහර අයට ඒක ඇති වෙන්නේ නැහැ. දැන් බලන්න අඟුලිමාලයන් වහන්සේට පෙර මහා පුණ්‍ය බලයක් තිබ්බා. මිනිස්සු 1000කට වඩා මැරුවා. නමුත් භාග්‍යතුන් වහන්සේගේ බණපද ඇහිච්ච ගමන් මොකද උනේ? හරි ආශ්චර්යයි. හරිම ආශ්චර්යයි. මොකක්ද උනේ? නමුත් පහුතැවීම ඇති උන්නේ. සසරේ හිත වඩපු නිසා, හිත දියුණු කරලා තිබිච්ච නිසා, ගුණධර්මයක් යම් පුරුදු කරලා තිබ්බ නිසා තමන් හිත රැග්ගෙන තමන්ට මාවතේ යෑමේ හැකියාව තිබුණා. නමුත් අද වගේ යුගයක් වෙනකොට මේ සසරේ පින්පිරුවයි අපි අඩුයි කියලා අපි හැමතිස්සෙම කියනවනේ. මේ පින්පිරුව මහෝත්තමයන්ගේ ස්වභාවය ඒක තමයි. දැන් බලන්න බාහලති අම්බපාලී ගණිකාව. බොහෝ කාල ජීවිතේ ගණිකාවක් විදිහට හිටියේ. නමුත් ධර්මයේ ඇහුණා. ඇහිච්ච ගමන් අයියෝ මං ගණිකාවක් කියලා හිටියේ නේද? දැන් මං නිරේ ආවේ. අයියෝ මං එන මට මේක කරගන්න බැරි වෙයි. ඒව නැහැ. ධර්මයේ ඇහුවා. ශාසනය පැවිදුණා. නිකලිස් මුනිවරියක් බවට පත් වුණා. ඉසිදාසි ගැන ඔබ අහලා ඇති. විවාහ 3ක් කරගෙන විවාහ 3ම කඩාකප්පල්ලලා බුද්ධ ශාසනයට ආවා. අයියෝ මට මෙහෙම හරි ගියේ නෑ නේද කියලා. ඒව නෑ. බලන් දැක්කනේ පින පිරූ කෙනාට, සිත වැඩූ කෙනාට, සිල් පිරූ කෙනාට පසුතේ තැවිලි වෙන දේවල් බැහැර කරන හොඳ යෝනිසෝ මනසික සාකාරය යෝනිසෝ මනසික සසර යෝනිසෝ මනසිකාරය තුළ සසරේ පුරුදු වෙච්ච කෙනාට පහුතැවීම කියන එක හිතේ ලේසියෙන් පළපදියම් වෙන්නේ. දැන් සමහර අය ඒ නිසා ඉන්නව මොකද වෙන්නේ? දැන් පව්කම් කරනවා පහුතැවීම ඇති වෙන්නේ. සමහරට පෙර පිනකට යම් ආකාර හිතේ වැඩි ගුණයකට. ඒ නිසා තව පව්කම් කරනවා. තව පව්කම් කරනවා. හැබැයි ඔක්කොම එකතු වෙලා පිනක් ගෙවෙනකොට තමන්ට නැගිටින්න බැරි වෙයි පින්වත්. ඒ නිසා ඒ හානිය කරගන්න එපා. එහෙනම් පව් කරපු කෙනාට පහුතැවීම කියන එක ඇති වෙනවා කියලා එන සාමාන්‍ය කාරණාවක්. සාමාන්‍ය කාරණාවක්. උතර බලන්න දැන් මේ කෙනාටත් ඔන්න දැන් පහුතැවීම ඇති වෙනවා. දැන් එතකොට බුදුරජාණන් දේශනා කළේ කොහොමද එහෙනම්? දැන් මෙයා ඇත්තටම නිරේ යන්නේ සත්තු මරපු නිසා හොරකම් කරපු නිසාද? අයියෝ සත්තු මරපු හොරකම් කරපු සියලු දෙනා නිරේ යනවා. එහෙනම් මාත් සත්තු මරලා හොරකම් කරලා තියෙනවා. අයියෝ එහෙනම් මාත් නිරේ ආවේ කියලා දෘෂ්ටි ඇති කරගත්තු නිසාද? අන්නේ දෘෂ්ටි ඇති කරගත්තු නිසා. ඊ වරදවාගත්තු සිත නිසායි කියනවා ඔහු නිරේ යන්නේ. ඔහු නිරේ යන්නේ.
කියලා දේශනා කරන මගේ ශාස්ත්‍රවරය මෙවැනි දෙයක් කියන කෙනෙක්. තව කෙනෙක් කල්පනා කරනවා කියනවා. කාමයේ වර්ධවා හැසිරෙනවද යම් කිසි කෙනෙක් ඒ සියලු දෙනා අපාය යනවා. බොරු කියනවද යම් කිසි කෙනෙක් ඒ සියලු දෙනා අපාය යනවා කියලා අහලා තියෙනවා කියනවා. ඒතර එයාට හිතෙනවා කියනවා අයියෝ මම වැරදි කාම සේවනයේ හැසිරලා තියෙනවා. මම බොරු කියලා තියෙනවා. අයියෝ මන් නිරේ ආවේ. ඔහොම හිතා ඉන්නකොට මොකද වෙන්නේ? පසුතැවීම හැමතිස්සෙම හිතනකොට ඊළඟට ඒක දෘෂ්ටියක් බවට පත් වෙනවා. දෘෂ්ටියක් බවට පත් වුණා හරි අමාරුයි ගලවන්න පින්වත්. දැන් සමහර අය අයෝනිසෝ මනසිකාරයේ යෙදිලා මොකද වෙලා තියෙන්නේ? දෘෂ්ටි බවට පත් වුණාට පස්සේ පින්වත්නි හරි දුෂ්කරයි. ඒ හිතේ බැසගත්තු දේවල් ගලවන්න. ඒ නිසා මේ අයෝනිසෝ මනසිකාරය කියන එක යෙදී සිටිය යුත්තක් නෙමෙයි පින්වත්නි. ඒක එන සැනින් ඔබ ඒක අමතක කරලා වෙන පුණ්‍ය කටයුත්තක නිරත වෙන්න. බුදුන් වඳින්න. සෑය බෝධි වඳින්න යන්න. පින්කමකට සම්බන්ධ වෙන්න. බණ ටිකක් අහන්න. කල්යාණ මිත්‍ර ඇසුරට නැඹුරු වෙන්න. ඒක හිතේ ඇති වෙන අයෝනිසෝ මනසිකාරයක් විතරයි. ඒක තුර ගැලි ඉන්න එපා. පුළුවන් තරම් ඒක හිතට එන සෑම මොහොතක මේක අමතක කරලා දාලා වෙන යහපත් කටයුත්තක නිරත වෙන්න. එහෙම නිරත වෙවි කාලයක් වාසය කරද්දි මොකද වෙන්නේ? අන්න පසුතැවිලි ඇති වෙන ගතිය එයාගේ හිතෙන් ටික සංසිඳී යන්න පටන් ගන්නවා. එහෙමයි තියෙන්නේ පින්වත්නි. ඒ නිසා මේකට අපි ලොකු මේ පසුතැවෙන අයට හොඳ අවවාදයක් මේක. මේ ධර්මයේ තියෙන්නේ. පසුතැවෙන අයට හොඳ අවවාදයක්. ඊළඟට දේශනා කරන ගාමිනී මේ ලෝකී අරහත් වූ සම්මා සම්බුදු විද්‍යාචරණ සම්පන්න වූ සුගත වූ ලෝකවිදු අනුත්තර පුරිස ධම්ම සාරති වූ සත්තා දේව මනුස්සානං වූ බුද්ධ වූ භාග්‍යවත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ උන් ලෝකේ පහළ වෙනවා. බුදුරජාණන් වහන්සේ දකිනවා සත්‍ය දකිනවා සතුන් මරණ නිරේ යනවා දකිනවා. හොරකම් කරන අය නිරේ යනවා දකිනවා. වැරදි කාම සේවනයේ යෙදෙන අය නිරේ යනවා දකිනවා. කාය වචී මනෝ දුස්චරිත නිරත වෙන අය නිරේ යනවා සර්වඥයන් වහන්සේගේ නෙතට පේනවා. ඒක දේශනා කරනවා. ඒ නිසා තමයි තථාගතයන් වහන්සේ උන්වහන්සේ නොඑක ආකාරයෙන් මොකද වෙන්නේ? සතුන් මරණ අය නිරේ යනෝ දකිද්දි තථාගතයන් වහන්සේ සතුන් මෙරීමට ගරහනවා කියනවා. සතුන් මෙරීමට ගරහන්නේ ඇයි? සතුන් මරණ අය නිරේ යන බව සර්වඥනිතින් දකින නිසා. සර්වඥනිතින් දකින නිසා. මේක හොඳට තේරුම් ගන්න පින්වත්. සර්වඥනිතට පේන කොහොමද සතුන් මරණ අය නිරේ යනවා. ඒ නිසා මොකද වෙන්නේ? ශාස්ත්‍රුන් වහන්සේ සතුන් මෙරීමට ගරහනවා කියනවා. බලවත්ව ගරහනවා කියනවා. සතුන් මෙරීමෙන් වළකින්න කියලා ධර්මයේ දේශනා කරනවා කියනවා. නොඑක ආකාරයෙන් ඒ වගේම සොරකම් කිරීමට ගරහනවා කියනවා. සොරකමින් වළකින්න උනන්දු කරනවා කියනවා. ආනිසංස දේශනා කරනවා කියනවා. ඒ වගේම වැරදි කාම සේවනයට ගරහනවා. බොරු කීමට ගරහනවා. බොරු කීමෙන් වැළකීම, වැරදි කාම සේවනයෙන් වැළකීම අනුසස් විවිධ යුරින් දේශනා කරනවා. මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දෙවියන් අතරට ගිහිල්ලා പ്രേත ලෝකේ විස්තර දැකලා ඒ මේ දෙව් මිනිස් ලෝකයට දේශනා කරන්න ශාස්ත්‍රුන් වහන්සේ අනුශාසනා කරනවා. ඒ දැකපු විස්තර කියන්න කියලා. ඇයි දුස්චරිතයට බයක් ඉපදවීම පිණිසත් සුචරිතයට හිතේ කැමැත්තක් උපදවීම පිණිසත් කුමක් නිසාද? දුස්චරිතය ආදීනව තථාගතයන් වහන්සේ තරක් මේ ලෝකෙ වෙන කිසි කෙනෙක් දකින්නේ නැහැ. සුචරිතයේ ආනිසංස බුදුරජාණන් වහන්සේ තරම් මේ ලෝකෙ වෙන කිසි කෙනෙක් දකින්නේ නැහැ. දකින්නේ නැහැ. හරි විශ්මිතයි පින්වත්නි. පුදුම විශ්මිතයි.
ඊළඟ දේශනා කරනවා ඒ වගේ එතකොට ගාමිණී ශ්‍රාවකෙක් ඒ ශාස්ත්‍රූන් වහන්සේ කෙරෙහි පහදිනවා කියන ඕන්න. පහදිනවා කියන. ඔහු නුවණින් කල්පනා කරනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ගාවට ආපු ශ්‍රාවකෙක්ගේ හිත පෙරලෙන විදිය අර වගේ මන්ද මානසික බවට පත් වෙන්න විදියක් නැහැ. හොඳට ධර්මය අහලා තියෙනවනම්. හොඳට ධර්මය අහලා තේරුම් ගත්තේ නැති වුණාට පස්සේ තමයි මේ ප්‍රශ්න ඔක්කොම අරුබුද හට ගන්න හේතුව. දැන් සමහර අය ඉන්න පින්වත් ඒත් ධර්මය අහලා තේරුම් ගන්න මහන්සි ගත්තත් සමහරට සසරේ අර මේ ජීවිතේ කරපු දේට පහුතැවීම කියන එක එන්න පුළුවන්. මේ යම් යම් විවිධ හේතු මත. හැබැයි ධර්මය හරියට තේරුම් ගත්තොත් ඒක වෙන්න විදියක් නැහැ. වෙන්න විදියක් නැහැ. ඒක තමන්ගේ පුද්ගලික මතවාද තුළ ඉන්නේ නැතුව හැමතිස්සෙම අර මද කිපුණු අස්සය හින්දුවෙන් দমনය කරන්න යම්සේද යෝනිසෝ මනසිකාරය නැමැති හින්දුව පෙරට අරගෙන ඒකින් අර අයෝනිසෝ මනසිකාරය නැමැති ස්වභාවය පෙලන්ට ඕන. කොහොමද කල්පනා කරන්න කියන්නේ? එතකොට නුවණින් කල්පනා කරනවා කියනවා කොහොමද? භගවාකෝ අනේක පරියායේන පානාතිපාතං ගරහති විගරහති පානාතිපාතා විරමතාති. කොහොමද බුදුරජාණන් වහන්සේ නොඑක ආකාරයෙන් සතුන් මැරීම ගැන ගරහනවා. බලවත්ව ගරහනවා. සතුන් මැරීමෙන් වළකින්න කියලා වදාරනවා. මා විසිනු සතුන් මැරීම යම්තාක් ඇත්නම් ඒ තාක් කෙරිලා තියෙනවා. සතුන් මැරීම යම් කාලයක් මා තුළිනුත් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මමද සත්තු මැරුවොත් සත්තු මරපු එක යහපත් දෙයක් නෙමෙයි. ඉතින් මම ඒ හේතු නිසා අවිප්පටිසාරී ලස්සන වචනයක් තියෙනවා පින්වත්නි. අහංචේව කෝපන තප්පච්චයා විප්පටිසාරී යස්ස. කුමද්ද? හැබැයි ඒ හේතු කරගෙන මම විපිලිසර වෙවි පසුතැවි චිත්ත පීඩාවෙන් හිටියා කියලා නමේතම් පාපකං කම්මං අකතම් භවිස්සති इति. දැන් මම පහුතැවි හිටියා කියලා දැන් මේ පව්කම නොකලා වෙන්නේ නැහැ. ඒ කිරලි ඉවරයි. පව්කම නොකලා වෙන්නේ නැහැ. ඒ කිරලා ඉවරයි. සෝයිති පටිසංකාය තංචේව පානාතිපාතං පජහති. ඔහොම හිතලිවරලා හිතනවා කියනවා. මගේ අතින් සත්තු මැරුණා. ඒක හරියි. හැබැයි මම අදින් සතුන් මැරීම වළකිනවා. මොකද මම මේ ගැන හිතා හිටියා කියලා. පහුතැවි හිටියා කියලා. මගේ අතින් කයින් මේ වැරද්ද සිද්ධ වුණා. වචනින් මේ වැරද්ද සිද්ධ වුණා. මනසින් මේ විදිහට වැරදි සිතුවිලි පහළ වුණා. දැන් මං ඊ ගැන හිතා හිටියා කියලා. ඒව නොකලා වෙන්නේ නැහැ. ඒ කෙරෙලා ඉවරයි. ඒක විපාකයක් ඇද්ද? ඒක සුළු මොහොතකට හරි ලැබෙයි ජීවිතේ. මම පහුතැවි හිටියා කියලා ඒක නොලැබී තියෙන්නෙත් නැහැ. ඒක නොලැබී තියෙන්නෙත් නැහැ. ඒ නිසා අද ඉඳන් මම සතුන් මැරීම අත්හරිනවා. අද ඉඳන් මම සතුන් මැරීම අත්හරිනවා. ආයතින්ච පානාතිපාතම් පටිවිරතෝ හෝති. සතුන් මැරීම අතහැරලා සතුන් මැරීම ප්‍රහාණය කළා. ඒවමේ තස්ස පාපස්ස කම්මස්ස පහනං හෝති. තමන්ගේ ජීවිතයේ තියෙන පාපී ක්‍රියාව ප්‍රහාණය කරනවා කියන. ඒවමේ තස්ස පාපස්ස කම්මස්ස සමතික්කමෝ හෝති. ඔන්න ඔය විදියට පින්වත්නි හරි ආශ්චර්යයි පාප කර්ම ඉක්මවා යනවා කියන. එහෙනම් ඔකට මොකද්ද කියන්නේ? පාප කර්මය ඉක්මවා යනවා කියනවා. පව් කියන දේවල් ඉක්මවා යන්නේ ওই ක්‍රමයට පින්වත්. පව් කියන දේවල් අතහරින්නේ මේ ක්‍රමයට. ඉක්මවා යන්නේ මේ ක්‍රමයට. දැන් ඒක අතහැරියට පස්සේ ඉක්මවා ගියාට පස්සේ ආයෙ ගැන හිතන් දෙයක් නැහැ. කුමක් නිසාද බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහාගෙන ශ්‍රද්ධාවන්ත ශ්‍රාවකෙක් විදියටයි පව ඉක්මවා යන්නේ.
ඒතර භාග්‍යතුන් වහන්සේගේ අවබෝධයට নমස්කාර කරලා ඒ අවබෝධය ගැන පැහැදීම පුදව ගත්තා නම් ඒක බලවත් පිනක්. ඒ අවබෝධය ගැන පැහැදීමෙන් විශ්වාසයෙන් ඒ පාපී ක්‍රියාවෙන් බැහැර වුණාට පස්සේ යෝනිසෝ මනසිකාරය ඇතුළේ ඉඳලා ඒක තවත් මහා කුසලයක්. කුසලයක්. සුළු මොහොතක් කරේ හිත පහදවගෙන හොඳට යෝනිසෝ මනසිකාරය ඉදලා භාග්‍යතුන් වහන්සේගේ අවබෝධ සිහි කරලා අත්හැරගෙන ඉන්න පුළුවන් නම් ඒ සුළු මොහොතෙත් මහා උදාර විස්මිත පිනක් රැස් වෙනවා පින්වත්. ඊට පස්සේ ඒක උදේ හවස නිතර නිතර අදිෂ්ඨාන කරන්න මගේ අතින් මෙහෙම පවක් සිද්ධ වුණා. මං අනේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ඇහුවා. මං ඒ භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. මං ඒ භාග්‍යතුන් වහන්සේ සරණ යනවා. ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ සරණ යනවා. ඒ ශ්‍රාවක සංගරුවන සරණ යනවා. මං දැන් මේ ක්‍රියාව අතහරිනවා දෙන්න. අතහරිනවා. කාලයක් පුරුදු කරපු කෙනෙක් නම් හිතන මම මෙතුවක් කාලේ ඒක අතහැරියා. තවදුරටත් මම මේක අතහැරලා උදාර ජීවිතයකින් මහන්සි ගන්නවා කියලා හිතා ඉන්න. ඉතින් නැවත නැවත හිතන්න මජ්ක්‍ධිම නිකායේ දේශනාවක් තියෙනවා. ඒවන් කුසල සිතිවිල්ලක් සිතීම පවා මහා ආනිසංස සහිතයි කියලා කියන මං කියන්නේ. කිරීම ගැන කවර කතාවද කියනවා. එහෙනම් සිතිවිල්ලකින් හිතේ බලවත් අදිෂ්ඨානයක් උපද්දන්න. දැන් සමහර අය ඉන්න පින්වත් මේ වගේ බලවත් අදිෂ්ඨාන ඉපැද්දුවට පස්සේ වැලකෙලා ඉන්න පුළුවන්. හරි ආශ්චර්යයි. ඔබත් බලන්න සමහර අය ඉන්න මහා සෑයට ගිහිල්ලා මේ වගේ බලවත් අදිෂ්ඨානයක් කරලා පස්සේ අතහැරලා ඉන්න පුළුවන්. සමහර අය භාග්‍යතුන් වහන්සේ ගුණ සිහි කරලා ජීවිතේ භාග්‍යතුන් වහන්සේට පූජා කරලා රහතන් වහන්සේගේ ගුණ සිහි කරලා ඒ රහතන් වහන්සේ දැන් ඔය මහා කශ්‍යපයන් වහන්සේගේ මහා කෙලෙස් කම්පා කරපු ගුණය තපෝ වෘද්ධ ගුණය ඊළඟ ශික්ෂාකාමී භික්ෂුන් අතරින් අග්‍ර රාහුල මහරහතන් වහන්සේගේ ශික්ෂාකාමී බව සිහි කළා. අඟුලිමාලයන් වහන්සේ ශනේම් පව බැහැර කළා. බුද්ධ ශාසනය උදාර රැකවරණයක් ලැබු ශ්‍රාවකයෙකුගේ උදාර ගුණය සිහි කළා. හිතනවා ඒ තේජසින් මම ආද සිට මේ පව්කමින් වළකිනවා කියලා සමහර අය බලවත් අදිෂ්ඨාන ඇති කරගන්නවා. ඉසල ජීවිතේ පූජා කරනවා. ඒ භාග්‍යතුන් වහන්සේට, එක්ක මහා කශ්‍යපයන් වහන්සේට, එක්ක ඒ සමහරලා ආනන්දයන් වහන්සේට, සමහරට සාරිපුත්ත මොග්ගල්ලාන උතුම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාට, අඟුලිමාලයන් වහන්සේට ජීවිතේ පූජා කරලා සරණ යනවා කියලා හොඳට හිතලා මම මේක අද ඉඳලා මේ වැරද්දෙන් මම කොහොම හරි දුරු කරගන්න බලවත් අදිෂ්ඨානයක් ඇති කරගන්නවා කියලා අපි මහා සෑය බෝධි ඉදිරියේ තමන්ගේ නල්ල බිම තියාගෙන සමහර අය ඉන්නේ වගේ අදිෂ්ඨාන කළා එමෙ නැති කරගත්තු කට්ටිය ඉන්නවා වෙනවත්. සමහර අය ඉන්නවා එහෙම. ඔබත් උත්සාහ කරලා බලන්න. එහෙම කෙනෙක් නම් පොඩි හරි අඩුපාඩු හරි නැවත අදිෂ්ඨානයක් කරනකොට මේක වැරද්දයක් මම මේ වැරද්දේ නැති කරගන්න ඕන. භාග්‍යතුන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේගේ පිහිටීම මේක නැති කරගන්නවා. ඒ උදාර ගුණ සම්පatti මේ වගේ ගුණ සම්පatti තිබුණා. ඒක සත්‍යයක්. ඒ සත්‍ය බලයෙන් මට මේක නැති කරගන්න ඕන. සමහරවිට සංසාරේ ඔබ පිනක් කැරකුණොත් ඔබට සුළු කලක් තුල නැති කරගන්න පුළුවන් වෙන්න පුළුවන්. නමුත් සසරේ බොහෝ කලක් ඇබ්බැහි වෙච්ච එකක් නම් සමහර විට කාලයක් ඉතින් ඔබට ඉවසන්න වෙනවා. ඒ ධර්මයේ අසිරියක් නැතිකම නිසා නෙමෙයි. ඒ ශාස්ත්‍රුන් වහන්සේ ගුණේ අඩුවක් නිසා නෙමෙයි ඒක නැති කරගන්න බැරි වෙන්නේ. ඔබේ පුරුද්ද බලවත්කම නිසා. දැන් කල්පනා කරලා බලන්න. සමහර ඔබේ දෙමව්පියෝ ඔබට කන්න දීලා තියෙනවා. ඔබේ කැසිකිලි වැසිකිලි අතගාලා තියෙන එක සත්‍යයක්. සමහර අපි හිතමු ඒ සත්‍යයේ බලයෙන් මම මේ වැරදි පුරුද්දකට ඇබ්බැහි වෙලා ඉන්නවා. මගේ මේ වැරදි පුරුද්ද නැති වේවා කියලා හිතුවට සමහරලාට වැරදි පුරුද්ද නැති වෙන්නේ. හැබැයි සත්‍ය සත්‍යමයි. ඔබේ දෙමව්පියන්ගේ ගුණය තිබ්බා. එහෙනම් ඔබට මේ කරන්න සමහරට ඔබෙන් ආයෙක සිද්ධ වෙනවා. එන එක දෙමව්පියන් ගුණේ අඩුවක්ද කොට සමහරට ඔබේ වීරිය අඩුවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහරට පෙර සසරේ තමයි බලවත් පුරුද්දක් වෙන්න පුළුවන්.
බලවත් වෙන ඒවා. එතකොට සත්‍යයේ බලයෙන් අපි හිතුවත් ඒක ලේසියෙන් නැති වෙන්නේ නැහැ. එහෙනම් පින්වත් මේ ලෝකේ රහතන් වහන්සේලා ඉක්මනට බිහි වෙයි. ඇයි භාග්‍යතුන් වහන්සේ ගුණේ සිහි කරලා බලවත් අධිෂ්ඨානයක් ඇති කළා මන් නිකිලස් වේවා. එහෙම වෙන්නේ නැහනේ. ඒකට හේතුව මොකද්ද? භාග්‍යතුන් වහන්සේගේ ගුණේ අඩුවක් නෙමෙයි. ධර්මයේ ශ්‍රාවක සංගරුවනේ ගුණේ අඩුව නෙමෙයි. තමන්ගේ සසර පුරුද්දේ බලවත්කම. බුද්ධික චේතනාත්මකව රැස් කරපෙකන්නේ පින්වත්. කර්මයේ බලවත්කම. දැන් බලන්න මේ ලෝකේ අපි තිරිසන් සතුන්ට මේ භාග්‍යතුන් වහන්සේ මේ ගුණයන්ගේ යුක්තයි මේ සතා මිනිසෙක් වගේ හිතුවට මිනිසෙක් වෙන්නේ නැහැ නේ. ඇයි ඒ? ඒ සතා කර්මානු රූපෝ තිරිසන් ලෝකේ හතෙක් වෙලා තියෙන්නේ. එතකොට මේ සතායි කර්මානු රූපෝ හටගත්තු ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ. ඒ කර්මයේ අවසන් වෙනකන් ඒ සතා ඒ අයුරින්ම ඒ දුක හෝ සැප ස්පර්ශ කරමින් වාසය කරනවා. ඒ නිසා අපිට මේකට ලොකු ඉවසීමක් තියෙන්න ඕන. වීරියක් තියෙන්න ඕන. දැන් බලන්න අපේ ජීවිතේ අපි සමහර විට ගියක් දොරක් හදාගන්න කොච්චර කාම්කටොළු බාධා ආවත් කවදාවත් අපි ගේ හදන එක නතර කරන්නේ නැහැ නේ පින්වත්නි. මොනවා හරි ආය උත්සාහ කරලා අපි ගේ හදාගන්න ඕනේ. යාන වාහන ගන්න යද්දි ළමයින්ට උගන්වන්න යද්දි අපි කාමේ භෞතික දේවල් හොයන්නේ යද්දි සමහරවිට අපි දවස් 2 3 4 අවුරුද්ද 2 3 4 5 10 20 අපිට ඉවසන්න වෙයි. අපි ඉවසනවනේ පින්වත්. පිනක් කරන්න ගියාම යහපත් දෙයක් කරන්න ගියන් තමයි ඒක දවසින් දෙකකින් මොහොතෙන් අවුරුද්දෙන් අයියෝ දැන් මම මෙච්චර කල් කළා කෝ තාම නැහැ නේ කියලා අතහරින්නේ මොනවද? ධර්මයේ තමයි. එච්චරට ධර්මයේ හැලු කළා මිනිස්සු. කාමේ අතහරින්නේ. කාමයේ අතහරින්නේ. ධර්මයේ තමයි අතහරින්නේ මිනිස්සයා. ඊළඟ දේශනා කරන බුදුරජාණන් වහන්සේ දැන් ඔන්න බලන්න ආර්ය ශ්‍රාවකයෙක් හිතන විදිය. කොහොමද ආර්ය ශ්‍රාවකයා හිතුවේ? බුදුරජාණන් වහන්සේ සතුන් මැරීමට ගැරහුවා. සතුන් මැරීම වැළකීම පිණිස දහම් දේශනා කළා. ඉතින් මාත් සත්තු මරණපු කෙනෙක්. හැබැයි මම මේ ගැන හිතා හිටියා කියලා පහුතැවි හිටියා කියලා ඒක නොකලා වෙන්නේ. අද ඉඳලා මම සත්තු මැරීම අතහරිනවා. ඒ විදිහට තමයි පාප කර්ම ඉක්මවා යන්නේ. පව්කම් ඉක්මවා යන්නේ මේ ක්‍රමයට. පවෙන් බැහැර වෙන්නේ මේ ක්‍රමයට. වෙන ක්‍රමයක් නැහැ. වෙන ක්‍රමයක් නැහැ. ඊළඟ බුදුරජාණන් දේශනා කරන ඔය ආකාරයෙන්ම තමයි කියනවා. එයා සොරකම ගැන කල්පනා කරන්නේ. මම මේ විදිහට සොරකම් කරලා තියෙනවා. මම මේ විදිහට වැරදි කාම සේවනයේ හැසිරලා තියෙනවා. මම මේ විදිහට බොරු කියලා තියෙනවා. හැබැයි මම මේ සියල්ලෙන්ම පහුතැවිතෙවි කියලා වැඩක් නැහැ. නොකල වෙන්නේ. අද ඉඳන් මම මේ සියල්ල අත්හරිනවා කියලා. එයාගේ ජීවිතේ පාපී දේවල් ඉක්මවා බැහැර කරලා යනවා කියනවා. හරි ආශ්චර්යයි. බලන්න එතකොට එයා අර සියල්ල අලු ගසා දාලා නැගිටින චරිතයක් බවට පත් වෙනවා. ගාමිණී ආරි ශ්‍රාවකයා ওই විදියට ටික ටික තමන්ගේ ජීවිතේ සතුන් මැරීම අතහරිනවා. හොරකම අතහරිනවා. වැරදි කාම සේවනය අතහරිනවා. බොරුව අතහරිනවා. කේලම අතහරිනවා. හිස් වචන, පරුස වචන අතහරිනවා කියනවා. අතහැරලා ඊට පස්සේ දැන් ඔය පව්කම් ඉක්මවා යන ක්‍රමේනේ. පව් ඉක්මවා යන ක්‍රමේ එකක්. පව හිතේ නොරදෙන විදිය තවත් එකක්. එහෙනම් පව් ඉක්මවා යන කටයුතු කරන්නත් ඕන. හිතේ නොරදෙන විදියට කටයුතු කරන්නත් ඕන. හිතේ නොපිහිටන විදියට කටයුතු කරන්නත් ඕන. පව ඉක්මවා යන ආකාර වෙන විදියක්. පව හිතේ නොරදෙන නොපිහිටන ආකාරය තවත් විදියක්. කොහොමද? දැන් ඔන්න පව නොරදෙන ආකාරය විස්තර කරනවා. ගාමිණී ආර්ය ශ්‍රාවකේ විසම ලෝභයෙන් තොරව දැන් කෝපසිතින් තොරව සිහි මුලා නොවි මනා සිහිනුවණින් යුතුව මනා සිහියෙන් යුතුව සියලු සත්‍යයන්ට වෛර හිතනවා කියන උත්තර දිශාවේ සිටින සියලු සත්‍යෝ වෛර නැත්තෝ වෙත්වා. අනේ තරහ නැත්තෝ වෙත්වා. ඊර්ෂ්‍යා නැත්තෝ වෙත්වා. දුක් පීඩා නැත්තෝ වෙත්වා. අනේ සියලු සත්‍යෝ සියලු සත්‍යයන්ගේ සැප කැමති වෙත්වා.
සියලු සත්වයෝ සියලු සත්වයන්ට හිංසා පීඩා නොකරත්වා. විවිධ අයුරින් තමන්ගේ හිතේ මෛත්‍රිය හොඳට වැඩෙන ආකාරයට මෛත්‍රී සිතිවිලි හිතා දස දිසාවට මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා වඩ වඩා වාසය කරනවා කියන. වාසය කරද්දී මොකද සේයතාපි ගාමිනී බලවා සංකදම්මෝ අප්පකසිරේනේම චාතුද්දිසං විඤ්ඤාපේය. අර හක් පිඹින කෙනෙක් ඉතා පහසුවෙන් හතර දිසාවටම සක්පිමින් යම් ආකාරයෙන්ද ඒවමේවකෝ ගාමිනී ඒවම් භාවිතාය මෙත්තා චේතෝ විමුක්තියා. මෛත්‍රිය ඔය ඉදිරි වඩද්දී, කරුණාව ඔය ඉදිරි වඩද්දී, මුදිතාව වඩද්දී, උපේක්ෂාව වඩද්දී, බහුල කරද්දී යම් පමාණකතං කම්මං නතං තත්‍රා වසිතති නතං තත්තා වතිට්ඨති. මොකද වෙන්නේ? ඒ ප්‍රමාණ සහගත අකුසල කර්මයන් ඇත්නම් ඒවා තමන්ගේ හිතෙන් ඉතුරු නැතුව යනවා කියන. ඉතුරු නැතුව නිරුද්ධ වෙලා යනවා කියන. ඒවා හිත ඇතුලේ පිහිටන්නේ කියන. එන මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා වඩන්න මොකද වෙන්නේ? තමන්ගේ හිතේ ඇතුලේ වෛරය කියන එකට ඉඩක් නැහැ. ක්‍රෝධයට ඉඩක් නැහැ. ඒ පාපී දේවල් වලට ඉඩ නැතුව යනවා කියන්නේ. පිහිටන්නේ නැතුව යනවා කියන. එහෙනම් පසුතැවීම පිහිටයිද පින්වත් එහෙනම්? පසුතැවීම පිහිටන්නේ නැහැ. ගොඩාක් එන පසුතැවීම කියන එක පිහිටන්නේ සතර බ්‍රහ්ම විහරණ මදි අයට. සතර බ්‍රහ්ම විහරණ මදි. එහෙනම් අඟුලිමාලයන් වහන්සේගේ සතර බ්‍රහ්ම විහරණ ගැන අපිට හිතා ගන්න පුළුවන්. අම්බපාලි කියන සතර බ්‍රහ්ම විහරණ ගැන අපිට හිතා ගන්න පුළුවන්. එහෙනම් පසුතැවෙන්නේ නොතැවෙන එකේ රහස එකක් පාපේ ඉක්මවා යෑම, අනිත් එක පව් හිතේ නොරෙදෙන විදියට, නොපිහිටන විදියට සතර බ්‍රහ්ම විහරණ තුල බහුල වශයෙන් යෙදී වාසය කිරීම. ඒ නිසා පින්වත් තමන්ගේ ජීවිතේ පව් වෙලා තියෙනවා නම්, කයින් වචනින් වැඩි අඩුපාඩු වෙලා තියෙනවා නම් අදම අතහරින්න. අතහැරලා බලවත් අර කිව් විදිහට අදිෂ්ඨාන ඇති කරගන්න. සරණ සිහි කළා. ඊළඟට තමයි සතර බ්‍රහ්ම විහරණ වඩමින් වාසය කරන්න. කාලයක් යනකොට පසුතැවිලි නැති සැනසිලිදායක සිතින් ඔබට ඔබේ ජීවිතය ගත කරගන්න භාග්‍ය උදා වෙයි පින්වත්නි. ඉතින් ඒ නිසා මේ පින්වත් සියලු දෙනාටම ඒ උතුම් සැනසිලිදායක ජීවිතය ලබන්නට, ඒ හිමිකරුවෙක් වෙන්නට අද මේ ධර්ම දානමේ පිනෙන් රැස්වන උදාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. පින්වත්නි, අද අවිප්පටිසාරී උතුම් සදහම් දේශනා ඇසුරින් ඔබ මේ ධර්ම ශ්‍රවණමය වශයෙන් රැස් කරගත් උදාර පින, ධර්ම දේශනාමය වශයෙන් රැස් කරගත් උදාර පින ගටිකාර බ්‍රහ්මරාජයා, සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජයා, සක්දෙවිඳුන්ට මේ පින් අනුමෝදන් වේවා. විස්කන්දේව පුතුන්ට මේ පින් අනුමෝදන් වේවා. සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දෙවියන්, ජනවසම දෙවියන්ට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රී මහා බෝරජාණන් වහන්සේලා, ධාතුන් වහන්සේලා, සුරකින සියලු දෙවිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ඒ වගේම උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට, සදහවත් ගිහි පිරිසට දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. දෙවියෝ තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම මේ රැස් කළ උදාර පින පරම පූජනීය ධම්මග විවර කළ ගුරු දේවයන් වහන්සේට, මහා සංඝරත්නයට, ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේ ඇතුළු ශ්‍රද්ධා මාධ්‍යාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරුවනට, උපාසක දරුවන්ට, අනගාരിക මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්න දිව්‍ය උපකාර කරත්වා.
ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාර පින පරම පූජ්‍ය ඒ වගේම රැස්වුණු උදාර පින අපගේ පින්බර දෙමව්පියන්ට ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාටම ඒ වගේම සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. කුඩා කල සිට උපකාර කළ සියලු දෙනාට සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් ශ්‍රද්ධා මාසික ධර්ම දාන සියලු සමාජිකාවන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංග දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.